ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොජෙක්ට් එක්සෙල් YouTube channel එකට. අදත් අපි ඔයාලට data science video series එකේ අලුත්ම video lesson series එක පටන් ගන්නයි හදන්නේ. ඒක තමයි pandas. අපි Python playlist එක කතා කරලා තියෙනවා data science වලට ඕන කරන. ඔයගොල්ලෝ දැනටත් බලලා නැත්නම් ගිහිල්ලා ඒක බලලා ඉන්න. ඒක බැලුවම ඔයගොල්ලන්ට data science වලට ඕන කරන මූලික Python අඩිතාලම ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. ඊට පස්සේ pandas series එක බලන්න. Python සාමාන්‍යයෙන් දන්න කෙනෙක් නම් pandas series එකට කෙලින්ම involve වුණාට කමක් නැහැ. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අද අපි ඔයගොල්ලන්ට කතා කරන්න හදන්නේ පළවෙනි ටියුටෝරියල් එකේ විදියට pandas වල data frame සම්බන්ධව. pandas වල දීලා තියෙන ප්‍රධාන object එකක් තමයි මේ data frames කියලා කියන්නේ. එතකොට අපි මේ data frame එකක් කියලා හඳුන්වන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් Excel sheet එකක තියෙන tabular representation එකක්. Excel sheet එකක් එහෙම නැත්නම් වෙන ඕනෑම එකක වගු ආකාරයක්. වගුවක් ගත්තම අපි දන්නවා columns තියෙනවා අපිට rows තියෙනවා. ඒ කියන්නේ පේලි සහ තීරු කියන දෙකක් තියෙනවා. එතකොට මේකෙදිත් අපිට වගුවක් විදියට බලා ගන්න ඕනේ නම් අපි හදලා තියෙන dictionary එකක්. හරි? dictionary එකක් අපි හදලා තියෙනවා. Python වල dictionary එකක්. ඒ Python dictionary එකේ තියෙන data ටික අපිට වගුවක් විදියට display කරගන්න ඕනේ නම් අපිට පුළුවන් key values ටික columns විදියටත් අපි පාවිච්චි කරලා තියෙන values key ටික columns විදියටත් ඒකට දාලා key එකට දාලා values ටික rows විදියට අපිට බලා ගන්න පුළුවන්. අපි ඒක කරන්න කලින් මුලින්ම pandas install කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට pandas install කරගන්න pandas installation එකට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි අද මේකට use කරන්නේ ඇත්තටම Google Colabs. ඔයගොල්ලෝ Google Colabs කියන දන්නේ නැත්නම් ඒක ලොකුවට හිතන්න එපා. ඔයගොල්ලන්ට තියෙන්නේ Google එකට ගිහිල්ලා Google Colabs කියලා search කරන්න. හරි. Google Colabs කියලා search කරපුවම හරි ඔයගොල්ලන්ට Google Colabs කියලා search කරාම සාමාන්‍යයෙන් main page එකක් එනවා. ඔයාලට එතකොට මේ වගේ interface එකක් නෙමෙයි අතරම එන්නේ. අපි අතරම Google Colabs හරි. ඔයාලට Google එකට ගිහිල්ලා Colabs Google Colabs කියලා search කරාම ඔයාලට මේ වගේ Google Colab කියන එක පෙන්නනවා. එතකොට මෙතනින් ඔයාලට පුළුවන් අවශ්‍යයි නම් මේකට ගිහිල්ලා මෙතනින් new notebook එකක් හදාගන්න. මෙතන new notebook එකක් හදාගන්න පුළුවන්. එතකොට new notebook එකක් හදාගත්තම ඔයාලට මේ වගේ interface එකක් පෙන්නනවා. මෙතනින් ඔයාලට උඩින් rename කරගන්න පුළුවන් ඔයාලා හදාගත්ත notebook එක. මේක ඇත්තටම Jupyter notebook එක වගේමයි. ඔයාලට මේක කැමති නම් IDLE shell එකේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් PyCharm එකේ පාවිච්චි කරන්න පුළුවන්. කැමති එකක ඔයගොල්ලන්ට මේක ගහන්න පුළුවන් මේ කෝඩ් එක. හැබැයි අපි පාවිච්චි කරන්නේ ගොඩක්ම ලේසි මේ ක්‍රමේ Google Colabs. හරි. එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ ඔයගොල්ලෝ කරලා නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් pandas install කරගන්න ඕනේ. pip install pandas කියන එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් pandas install කරගන්න. මේකට කියන්නේ shell එකක්. එතකොට මේ code block එකේ මේ code block එකේ ඔයාලට ඕන කරන code එක ගහන්න ඕනේ. මෙතනින් තමයි අපි run කරන්නේ. මේ run කරන එකට control enter ගැහුවත් ඔයගොල්ලන්ට මේක run කරගන්න පුළුවන්. අපිට ඕන කරන files දැන් අපි හිතුවොත් එහෙම අපි ගාව තියෙන Excel sheet එකක් CSV sheet එකක් ඒක අපිට import කරගන්න ඕනේ. import කරගන්න අපි use කරනවා මෙතනින් මේ file කියන එකට ගිහිල්ලා මෙතන files වලින් upload දෙනවා. දැන් අද මට ඕන කරන ෆයිල් එකක් තියෙනවා weather data කියලා මම ඒක අප්ලෝඩ් කරගන්නවා. ඒක අප්ලෝඩ් කරාම මෙතනින් ඔයගොල්ලන්ට ඒක පෙන්නනවා. අපිට ඒ weather data වල අනිවාර්යෙන් path එක ඕන වෙනවා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එතනට ගිහිල්ලා ඒක උඩට ගිහිල්ලා right click කරලා copy path කියන එකෙන් path එක copy කරලා තියාගන්න. මම ඒක copy කරලා තියාගන්න. දැන් මම ඇත්තටම install කරගෙන තියෙන්නේ. install කරගත්තට මදි. ඔයාලට දැන් ඔයාලට pandas වල වැඩ කරගෙන යන්න ඕනේ නම් ඔයාලා ඒක
ඉම්පෝට් කරගන්න ඕනේ ඕගොල්ලෝ දැන් වැඩ කරන නෝට්බුක් එකට. එහෙනම් මුලින්ම අපි කරන්නේ import pandas as pd. මේ විදිහට තමයි අපි ඒක ඉම්පෝට් කරගන්නේ. හරි. මම ඒක ඉම්පෝට් කරලා පෙන්නන්නම්. මේක රන් කරපුවම දැන් ඉම්පෝට් වෙනවා. ඔයාලට අලුත් කෝඩ් එකක් ඕන නම් මෙතනින් දාගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් අපි අපි ඉම්පෝට් කරගත්ත pandas. දැන් අපි pandas වල වැඩ කරන්න පටන් ගමු. මම පෙන්නන්නම් ඩික්ෂනරි එකක් සහ ඩික්ෂනරි එකකත් එහෙම නැත්නම් අපි හදාගෙන තියෙන CSV ෆයිල් එකක් ඉම්පෝට් කරලා කරගන්න වැඩේ දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ කියලා මම මුලින්ම පෙන්නන්නම්. මුලින්ම මම අර ඉම්පෝට් කරගත්ත අප්ලෝඩ් කරපු weather data කියන CSV ෆයිල් එක මම ඒක චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. දැන් weather අපේ කොහොමද මේ sheet එක තියෙන්නේ කියලා. ඔයාලට දැන් බැලුවොත් පේනවා මේක තමයි අපි දැන් හදන්න යන අපිට summary measures ගන්න ඕන කරන sheet එක. එතකොට මේ sheet එක දිහා බලපුවම මේකේ තියෙනවා day column එකක්, temperature, wind speed, event කියලා columns කීපයක්. ඔයගොල්ලෝ අනිත් එක දැනගන්න ඕනේ මේ columns වල තියෙන nominal data ද ordinal data ද එහෙම නැත්නම් category nominal ordinal නෙමෙයි අතරම. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේකේ තියෙන්නේ ඔගොල්ලෝ ඇත්තටම මේකත් එක්ක වැඩ කරනකොට දැනගන්න ඕනේ categorical data, discrete data කියන්නේ මොනවද කියලා. එතකොට මේ තියෙන්නේ numerical data, මේ තියෙන්නේ categorical data. එතකොට numerical data කියලා කියන්නේ ඉලක්කම් වලින් සම්බන්ධ ඒවා, categorical කියලා කියන්නේ වචන order එකක් සම්බන්ධ දේවල් වලට අපි කියන්නේ categorical data. එතකොට මේ data වර්ග දෙක වෙන් කරගත්තට පස්සේ numerical data වලට ඔයගොල්ලන්ට summary measures දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. අපිට categorical data වලට අපිට ගොඩාක් summary measures ගන්න ටිකක් අපහසුයි. අපි ඒකට ගොඩක් වෙලා charts වගේ දේවල් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ එක්තරා ආකාරයකට table එකක්. මේ table එකත් එක්ක වැඩ කරන්න මට මේ table එක import කරගන්න ඕනේ. ඒ නිසා මම pandas වලට මම දැන් යනවා මගේ code notebook එකට. දැන් notebook එකට ගිහිල්ලා මම අර ගත්ත weather data කියන sheet එක CSV file එක මම import කරගන්නවා මුලින්ම. හරි. දැන් අපි ඒක ගෙන්නගෙනමු. ඒක මම ගන්නේ variable එකකට store කරගන්නවා. මම data frame df කියලා variable එකකට දාගන්නවා. මේ විදිහට තමයි අපිට ඕන කරන Excel sheet එකක් CSV file එකක් අපි වැඩ කරන notebook එකට ගෙන්න ගන්නේ. pd කියලා කියන්නේ අපි මෙතන import කරගත්ත pandas library එක pd.read අපි ගෙනාවේ CSV ෆයිල් එකක්. ඒ හින්දා මෙතන ඔයගොල්ලන්ට පේනවා CSV ෆයිල් Excel වලට වෙන එකක් තියෙනවා, HTML, JSON ඔය වගේ වලට වෙන වෙනම තියෙනවා. ඉතින් අපි අද ගෙන්නගන්නේ CSV ෆයිල් එකක්. ඒ හින්දා දැන් මෙතනට inverted commas ඇතුලේ ඔයගොල්ලෝ දාන්න ඕනේ අර අපි copy කරගත්ත path එක. හරි. ඊට පස්සේ ඔයාලට මේකෙන් ගෙන්නගත්ත ෆයිල් එක, ගෙන්නගත්ත table එක ඔයාලා දැන් save කරගෙන තියෙන්නේ. ඔයාලා දැන් assign කරගෙන තියෙන්නේ df කියන variable එක ඇතුළට. df කියන variable එක නිකම්ම බැලුවොත් මේ විදියට දැන් අපි මේ shell එක run කරලා බැලුවොත් ඔයාලට table එක බලා ගන්න පුළුවන්. අපිට මේක බලන්න පුළුවන් තව ක්‍රමයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපිට පුළුවන් මේ ගෙන්නගත්ත table එක බලන්න df.head. head කියන එකෙන් කරන්නේ උඩම තියෙන rows ටික පෙන්වන එක. ඔයාලට මෙතනට කැමති අගයක් දෙන්න පුළුවන් heads. ඔයාලට ඕනේ පළවෙනි rows 5ද, පළවෙනි rows 2ද, පළවෙනි rows 1ද, එක ඕනේ නම් එක දෙන්න. පළවෙනි rows 5ම ඕන නම් 5 දෙන්න. පළවෙනි rows 10 ඕන නම් 10 දෙන්න. ඒ විදිහට ඔයගොල්ලන්ට ඕන කරන rows සංඛ්‍යාව දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම අගයක් නොදී මේ විදිහට දෙන්නත් පුළුවන්. එතකොටත් ඔයගොල්ලන්ට ඕන කරන වගුවේ මුල් ටික බලා ගන්න පුළුවන්. මේකේ දැන් පස්වෙනි row එක පෙන්වන්නේ නැහැ. මුල් ටික පෙන්වනවා. අපිට අග ඒව ටික බලන්න ඕන නම් ඒ කියන්නේ පල්ලෙහැයිම තියෙන අගින්ම තියෙන rows ටික විතරක් මට check කරගන්න ඕන නම් අපිට ඒකට use කරගන්න පුළුවන් df.tail කියන එක. දැන් මේ අපි වැඩ කරගෙන යන්නේ data frame එකක්. ඒ කියන්නේ inbuilt data frame එකක්. ඒ කියන්නේ දැනටම හදලා තියෙන
ෆයිල් එකක් යූස් කරලා අපි කොහොමද මේක කරගෙන යන්නේ කියන එක තමයි දැන් පෙන්වන්නේ. අපි data frame කියන object එක දැන් යූස් කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. හරි. දැන් මම දැන් ඉස්සරින් කරපු වැඩේම දැන් කරන්න යන්නේ dictionary එකක් යූස් කරලා. මම දැන් dictionary එකක් හදා ගන්නවා weather data කියලා. අර තිබුණු columns ටික keys විදියටත් අර තිබුණු මේ අගයන් ටික list එකක් විදියටත් දීලා values ටික විදියටත් දීලා මම හදා ගන්නවා dictionary එකක්. හරි. දැන් මේ හදලා තියෙන dictionary එකක්. මේ dictionary එක දැන් මම table එකකට දාගන්නවා. මේ table එකකට දාගන්න අපි පාවිච්චි කරන්නේ අපි කලින් වගේම df කියන variable එකකට assign කරගන්නවා. එතකොට වැඩ කරගෙන යන්න ලේසි. df නැත්නම් ඔයගොල්ලන්ට කැමති variable එකකට assign කරගන්න. අපි ගොඩාක් වෙලාවට df data frame කියලා එක පෙන්නන්න df කියන එක use කරනවා. pd. දැන් තමයි data frame කියන object එක ඕන වෙන්නේ. data frame. හරි. data frame කාවද data frame එක කරන්න හදන්නේ weather data. හරි. weather data. weather data කියන එක තමයි weather data කියන කෙනාව තමයි මට මේ weather data කියලා තියෙන dictionary එක මට data frame එකක් බවට පත් කරගන්න ඕනේ. ඒකට මං data frame කියන එක ගන්නෙ කොහෙන්ද? pandas කියලා තියෙන library එක ඇතුලෙන්. හරි. දැන් ඔයාලට පුළුවන් මේක run කරලා ඕන්න අර කලින් කරපු වැඩේම ආයෙත් කරලා බලන්න. මේ බලන්න df කියන එක නා run කරාම දැන් ඔයගොල්ලන්ට පේනවා table එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඔයාලා මේ හදාගත්ත dictionary එක table එකක් විදිහට ලැබිලා තියෙනවා. ආයෙ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අරකෙන් වගේම df.head එකෙන් මුල් ටිකත් df.tail එකෙන් අග ටිකත් බලන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් පළවෙනි rows දෙක විතරක් බලන්න මම ඒක පෙන්නන්නම්. df.head මෙතන ඇතුළට parenthesis ඇතුළට දෙකේ ඉලක්කම දෙන්න. එතකොට මට ඕන කරන්නේ පළවෙනි rows දෙක. බලන්න පළවෙනි row දෙක විතරක් පෙන්නනවා දැන්. හරි. මේ තියෙන්නේ columns, මේ තියෙන්නේ rows. හරි. එතකොට දැන් data frame එක හදාගන්න විදිය ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් මට ඕනේ කියලා හිතමු මම හදාගත්ත data frame එකේ shape එක. ඒ කියන්නේ columns ගාන කීයද? rows ගාන කීයද? ඒක මට බලන්න පුළුවන් df.shape කියන keyword එකකින්. df.shape. එතකොට මෙතනින් අපිට tuple එකක් පෙන්නනවා. ඒකේ rows ගානයි columns ගානයි තමයි තියෙන්නේ. rows 6ක් සහ column 4ක්. මේක මට තව විදිහකට කරන්න පුළුවන්. මේ tuple එකේ දැන් tuple එකක් කිව්වම මේකේ values දෙකක් තියෙන indexes දෙකක්. 0th index එක first index එක. මේ indexes දෙක වෙන වෙනම variable දෙකකට දාගන්න පුළුවන්. මේ විදිහට rows columns equals df.shape. df.shape කියලා ලැබෙන්නේ අපිට tuple එකක. ඒ tuple එකේ තියෙන values දෙක මම variables දෙකකට assign කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මට පුළුවන් ඕන නම් rows ගාන කීයද? දැන් බලන්න පුළුවන් මෙහෙම rows කියන variable එක type කරලා rows කීයක් තියෙනවද? 6ක් තියෙනවා. columns කීයක් තියෙනවද? columns කීයක් තියෙනවද කියලා search කරලා බලන්න පුළුවන්. එතකොට column ගානක් ලැබෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද අපි rows columns check කරගන්නේ. දැන් මට ඕනේ නම් මේ හදාගත්ත table එකේ යම්කිසි rows සංඛ්‍යාවක්. ඒ කියන්නේ පළවෙනි row එකේ ඉඳලා හතරවෙනි row එක වෙනකන්. ඒ කියන්නේ 1 2 3 කියන rows 3 විතර මට check කරගන්න ඕනේ. දැන් මට ඕන කරන්නේ මුලේ ඉඳලා අගටවත් අගේ ඉඳලා මුලටවත් නෙමෙයි. මැද්දේ තියෙන rows සංඛ්‍යාවක්. ඒ කියන්නේ පළවෙනි row එක දෙවෙනි row එක තුන්වෙනි row එක print කරගන්න ඕනේ මට. බලන්න ඕනේ. ඒක බලන්න මට කොහොමද? ඒක බලන්නේ මම කොහොමද? ඒකට slicing කියලා කියන්නේ. ඒකට අපිට slice කරන්න පුළුවන්. df කියලා හදාගත්ත table එකේ slice කරන්නේ මට ඕන කරනවා එකේ ඉඳලා 1 2 3 නේ බට බලන්න ඕනේ. ඒ හින්දා අපි අනිවාර්යෙන් 3ට එකක් එකතු කරලා තමයි අග ඉලක්කම දාන්නේ. මේ තියෙන්නේ පටන් ගන්නගේ, මේ තියෙන්නේ අවසන් කරනගේ. අවසන් කරනගේ වෙන්නේ අපිට පළවෙනි 3 ඕනේ නම් 1 2 3 කියන 3 ඕනේ නම් අපි 3 වෙනියාට එකක් එකතු කරලා 4 කියලා තමයි මෙතනට අවසානට දාන්නේ. කියන්නේ 4 වෙනි column එක ignore කරලා තමයි මේකේ අපිට දෙන්නේ. අගයන් ටික 5
මට අගේ 1 2 3 4 කියන රෝස් 4ම බලා ගන්න ඕන නම් මෙතන 1 සිට 5 දක්වා කියලාමයි බලන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා 1 2 3 කියන රෝස් තුන පේනවා. හරි. ওই විදිහටම මට දැන් කොලම්ස් මොනවද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. df.columns කියන එකෙන් මට බලා ගන්න පුළුවන් කොලම්ස් මොනවද තියෙන්නේ. මේ තියෙන කොලම්ස් ටික ඔයාලට පෙන්නනවා. දැන් මට එක කොලම් එකක් බලා ගන්න ඕනේ කියලා හිතන්න. මට දැන් day කියන කොලම් එක විතරක් බලන්න ඕනේ. මේ කොලම් එක විතරයි මට එළියට ගන්න ඕනේ. මට මේ ටේබල් එකම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මට එක කොලම් එකයි ඕනේ. එහෙනම් මට පුළුවන් දැන් ඒකට df ස්ක්වයර් බ්‍රැකට් එකක් යූස් කරලා day කියන එක බලන්නත් පුළුවන්. දැන් මෙතනින් ඔයගොල්ලන්ට පළවෙනි කොලම් එක පෙන්නනවා. මේ තියෙන්නේ day කියන කොලම් එක. හැබැයි මේක ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේකේ type එක අපි පොඩ්ඩක් check කරලා බලුවොත්. type මේක මොන type එකද? sorry df day මේක මොන type එකද කියලා බැලුවොත් මේක ඇත්තටම series එකක්. pandas වල ඉන series එකක්. හැබැයි මම මෙතනට square brackets use කරොත් double square brackets මේකේ type එක check කරොත් මේක data frame එකක්. ඉතින් ඕගොල්ලන්ට series එකක් විදිහට බලා ගන්න ඕන නම් single square brackets දැම්මට ප්‍රශ්නයක් නැහැ. df හරි. ඔයාලට මේකෙන් පුළුවන් series එකක් විදිහට බලාගන්න. මේ තියෙන්නේ series එකක් විදිහට. data frame එකක් විදිහට බලනකොට මේ විදිහට බලන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න series එකකදී ඔයගොල්ලන්ට එක variable එක column එකකට වැඩිය බලන්න check කරන්න බෑ. හැබැයි අපිට data frame එකකදී column එකකට වඩා එකපාර check කරගන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. දැන් ඔයාලට පුළුවන් day කියන එක කෙනා බලාගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ දෙක අතර වෙනස්කමක් තියෙනවා. මේ තියෙන්නේ series එකක් වෙන විදිහට එන එක, මේ තියෙන්නේ data frame එකක් විදිහට පෙන්වන්නේ. data frame එක කියන්නේ table එකක් විදිහට තමයි මේක පෙන්වන්නේ. මේක series එකක්. හරි. දැන් මම පෙන්වන්නම් variable දෙකකට වැඩි ප්‍රමාණයක් බලන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් df කියන එක ඇතුලේ data frame එකෙන් අපි square brackets දෙකක් දාලා තමයි අපිට ඕන කරන variable check කරගන්නේ. day column එක බලන්න පුළුවන්. ඕනනම් මට temperature column එකක් බලන්න පුළුවන්. temp temperature හරි. දැන් බලන්න temperature එකයි day එකයි ඔයගොල්ලන්ට දෙකම දෙනවා. හැබැයි ඔකට single square brackets දැම්මොත් ඔයගොල්ලන්ට මේක පෙන්වන්නේ නැහැ. error එකක් පෙන්වනවා. හරි. දැන් අපි ඉගෙන ගමු data frame එකකට අපි පාවිච්චි කරන්න පුළුවන් operations මොනවද? operations කියන කතා කරනකොට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් operations තමයි දැන් මට ඕනේ යම් කිසි column එකක වැඩිම අගය හොයාගන්න. අඩුම අගය හොයාගන්න. standard deviation එක බලන්න, average එක, mean එක, median එක, මේ වගේ දේවල් හොයාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න වෙන්නේ මේ operations කියන දේවල්. ඒකෙදි අපි බැලුවොත් මට ඕනේ දැන් temperature කියන column එකේ df හරි temperature කියන column එකේ maximum value එක මොකද්ද? maximum එක මොකද්ද? දැන් මේ column එක ඇතුලේ තියෙන අගයන්නේ දැන් අපි බලන්නේ නේ dot max maximum එකේ අගය තමයි දැන් check කරන්න යන්නේ. හරි. ඔයාලට දැන් මෙතනින් maximum අගය value එක පෙන්නනවා. කවුද මේ value එක? මොකක්ද value එක? කියන එක බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි හිතුවොත් මට ඕනේ df temperature යම්කිසි අගයකට වැඩි අගයක්. ඒ කියන්නේ මට ඕනේ දැන් 32කට වැඩි කී දෙනෙක් ඉන්නවද? 32කට වැඩි. දැන් මම මෙහෙම check කරොත් මට කොයි විදියටද value එක එන්නේ? නිකන් බලමු. මෙතනින් true false විදියට ඔයගොල්ලන්ට value එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මට ඕනේ මේක නෙමෙයි. මට ඕන කරන්නේ මේකට අදාළ column එක කවුද? කියන්නේ මේ 32කට වැඩි වෙලා තියෙන එක්කෙනයි true වෙලා තියෙන්නේ. ඒ කෙනාට අදාළ column එක මොකක්ද කියන එක එකපාර බලා ගන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මේක දාන්න df කියන square bracket එකක් ඇතුළට. එහෙනම් df මේ තියෙන value එක මේ තියෙන true false statement එක හරියන්නේ df වල මොන row එකේද කියන එක තමයි check කරන්නේ.
එතකොට පේනවා ඔයගොල්ලන්ට මේ විදියට අදාළ රෝ එක 32කට වැඩි අගයක් තියෙන රෝ එක ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි. දැන් අපි හිතුවොත් එහෙම අපිට දැන් ඕනේ කලින් කරපු කෙනාවම ඒ කියන්නේ මැක්සිමම් මගේ දැන් මැක්සිමම් මගේ මොකක්ද ටෙම්පරේචර් බල 35යි. මේ 35 තියෙන ඩේ එක මොකක්ද කියලා බලන්න ඕනේ. ටෙම්පරේචර් එක 35ක් වෙච්ච දවස මොකක්ද? ඒ දවස චෙක් කරගන්න ඕන නම් ඒක චෙක් කරන්න මෙන්න මේ විදියට. df මොකක්ද මට බලන්න ඕනේ ඩේ එක. මොනව වෙලා තියෙන වෙලාවටද? මොකක් වෙලා තියෙන වෙලාවටද? ටෙම්පරේචර් එක යම්කිසි අගයකට වැඩි යම්කිසි මැක්සිමම් අගයක් ගත්ත දවසක්. එහෙනම් df ටෙම්පරේචර් එක මොනවා වෙන වෙලාවක්ද? මැක්සිමම් ටෙම්පරේචර් එක මැක්සිමම් අගයක් ආපු දවස. ඒ කියන්නේ මෙතන තියෙන දැන් df ටෙම්පරේචර් එක මැක්සිමම් වෙච්ච එක්කෙනා ඒ අගය සමාන වෙන වෙලාවට අදාළ දිනය කවදද කියන එක තමයි මෙතනින් අපි චෙක් කරගන්නේ. දැන් ඒකට අදාළව අපිට කෝඩ් එක මෙහෙම රන් කරාම ඔයාට එතනට අදාළ දවස එනවා. එතනට අදාළ දිනය කවදද කියලා ඔයාට අරගන්න පුළුවන්. දැන් අපිට ඇත්තටම ඒකට අදාළ දැන් මට මේකේ දිනේ නෙමෙයි ඕනේ. මට මේ මුළු කොලම් එකම බලා ගන්න ඕනේ. එහෙනම් ඒක අපි කොහොමද කරගන්නේ? ඒක කරනවා නම් කරන්න තියෙන්නේ මේ විදියට. ඔයාට කරන්න තියෙන්නේ මේක කෙලින්ම බලන්න. දැන් මට ඒකේ කෙලින්ම කොලම් එකම ඕනේ. එහෙනම් df කියලා ඔය වගේ ස්ක්වයර් බ්‍රැකට් එක ඇතුළට df ස්ක්වයර් බ්‍රැකට් එකක් ඇතුළට df temperature equals df temperature dot maximum කියන එක චෙක් කරන්න. මේ කන්ඩිෂන් එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට කෙලින්ම කොලම් එක පිටින්ම පෙන්නනවා. හරි. ඊට පස්සේ දැන් මට ඕනේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. යම් ටෙම්පරේචර් කියන කොලම් එකේ තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. df temperature dot standard deviation බලන std බරහන්. හරි. දැන් බැලුවොත් ඔයගොල්ලන්ට මෙතන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මොකක්ද? ඒ කියන්නේ කොච්චරක් යම් මධ්‍යනේ කියන්නේ මීන් වැලියු එකට වැඩිය කොච්චරක් ඈත් වෙනවද මේ data කියන එක චෙක් කරගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ. දැන් අපි බැලුවොත් එහෙම event එක කියන එකේ df event ඔයාලට මේ විදිහට බලන්නත් පුළුවන් df.event කියලා චෙක් කරගන්නත් පුළුවන්. ඒකම තමයි අපි df.event.max කියලා ගත්තොත් මේ තියෙන්නේ event කියන කෙනා df ඇතුලේ ඉන්න event කියන column එකේ maximum වෙනවා. දැන් event කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා event එක ඇත්තටම categorical variable එකක්. categorical variable එකක maximum එක කියලා කියන්නේ වැඩිම වාර ගානක් ලියවිලා තියෙන කෙනා. ඒක sunny කියලා අපිට කියනවා. හැබැයි ඒකට mean එක අපිට check කරන්න බෑ. ඒක categorical හින්දා. මේකම මට බලන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි df වරහනක් open කරා event .max හරි මේකෙන් check කරගන්නත් පුළුවන්. දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. ඔයගොල්ලන්ට ඕනේ නම් මේ සම්පූර්ණ පොඩි description එකක් කරගන්න. mean එක count එක standard deviation minimum quartiles maximum මේ කියන ඔක්කොම එකපාර අරගන්න ඕනේ නම් summary measure එකක්. ඔයාලට කරන්න තියෙන්නේ df.describe කියන එක check කරන්න. කියන්නේ df කියන table එකේ describe එක description එකක් දෙන්න. එතකොට ඔයාලට ඒකේ numerical columns දෙකේ description එකක් ලැබෙනවා. numerical columns දෙකේ description එකක් විතරයි ලැබෙන්නේ. අපි හිතුවොත් එහෙම ඔයාලට මේ විදියට numerical columns දෙක විතර නෙමෙයි මට ඔක්කොම බලන්න ඕනේ. එහෙනම් df.describe ඔක්කොමනේ. එහෙනම් include
include all හැම කෙනෙක්ම හැම කොලම් එකක්ම ඉන්ක්ලූඩ් කරලා මට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. එතකොට හැම කොලම් එකක්ම දාලා දෙනවා. ඔයගොල්ලන්ට එතකොට NaN කියලා කියන්නේ ඒ වලට මේ කියන දේවල් නැත්තම් එතනට NaN වැලියු එකක් එනවා. එතකොට මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයගොල්ලන්ට පොඩි සමරි එකක් අරගන්න පුළුවන්. හරි. අපි දැන් චෙක් කරලා අපි දැන් බලමු පොඩ්ඩක් ඉන්ඩෙක්ස් එකක් මාරු කරන්නේ කොහොමද? දැන් මේ අපි පොඩ්ඩක් ආයි බලුවා df කියන ටේබල් එක. ඔයාලට පේනවා මේක තමයි ටේබල් එක. මේ ටේබල් එකේ ඔයාලට තේරෙනවා ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ මේක 0 1 2 3 4 කියන එක තමයි ඉන්ඩෙක්ස් වැලියු එක. ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ මේ රෝ එකට දාලා තියෙන නම ඉන්ඩෙක්ස් එක. මට මේ රෝ එකේ නම මාරු කරගන්න ඕනේ ඩේ එක විදිහට. ඒ කියන්නේ බිඳුව වෙනුවට මේ දවස දාගන්න ඕනේ. එක වෙනුවට මේ දවස දාගන්න ඕනේ. එහෙනම් ඩේ එක දාගන්න ඕනේ ඉන්ඩෙක්ස් එක විදිහට. ඒක කොහොමද මම මාරු කරගන්නේ? ඒකට මම පාවිච්චි කරන්නේ df.set index. set index. කාවද මාරු කරගන්න ඕනේ ඉන්ඩෙක්ස් එක විදිහට? ඩේ එක. df කියන ටේබල් එකේ මතක තියාගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට මාරු වෙලා එනවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ මොකද්ද? දැන් මම ආයි df කියන ටේබල් එක චෙක් කරලා බලුවොත් ඔයාලට පේන්න ඕනේ df කියන ටේබල් එකේ ඉන්ඩෙක්ස් එක මාරු වෙලා නැහැ ඇත්තටම. මම df කියන ටේබල් එකේ ඉන්නේ දැන් මේ මාරු කරන්න හදන්නේ ඉන්ඩෙක්ස් එක. හැබැයි මාරු වෙලා නැහැ. එහෙනම් ඇයි මාරු වෙලා නැත්තේ? මාරු කරන්න ඕනේ නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙන්න මේක. df.setIndex කාවද ඉන්ඩෙක්ස් විදිහට මාරු කරන්නේ? ඩේ එක අනිවාර්යෙන් in place equals true කියලා දෙන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක සම්පූර්ණයෙන්ම මාරු වෙලා යනවා. එතකොට df කියන variable එකේ ඇතුළේ තියෙන මේ ටේබල් එක අනිවාර්යෙන්ම ඩේ එක ඉන්ඩෙක්ස් විදිහට මාරු වෙලා යන්නේ. දැන් ඔයාලට පේනවා ඩේ එක සම්පූර්ණයෙන්ම ඉන්ඩෙක්ස් එක විදිහට වැටිලා තියෙනවා. ඒක ආයි වෙනස් වෙලා නැහැ. හරි. දැන් ඔයාලට ඉන්ඩෙක්ස් එක මොකක්ද කියලා චෙක් කරගන්න ඕන නම් df.index කියලා බලන්න පුළුවන්. ඉන්ඩෙක්ස් වරහන් දාන්න ඕනේ නැහැ. ඉන්ඩෙක්ස් කියලා චෙක් කරගන්න පුළුවන්. එතකොට ඉන්ඩෙක්ස් එක විදිහට ඩේස් ටික ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි. අපිට ස්පෙසිෆයි වෙච්ච ලොකේෂන් එකක් දැන් මේ ඉන්ඩෙක්ස් එකෙන් බලා ගන්න. ඒ ඉන්ඩෙක්ස් එක නෙමෙයි අතර මේ ඉන්ඩෙක්ස් එක විදිහට දැන් තියෙන ඩේ එක. ඒ හින්දා මේ ඩේට් එකකින් අපිට ඒ ඩේට් එකට ස්පෙසිෆයි වෙච්ච කොලම් එකේ විස්තර ටික දැනගන්න ඕනේ. කොලම් එකට මේ රෝ එකට දාලා විස්තර ටික. ඒ ඉන්ඩෙක්ස් එකට අදාළව තියෙන ඒ ඉන්ඩෙක්ස් එක දැන් මොකද්ද? ඩේ එක. ඒ ඩේ එකට අදාළ කොලම් එකේ රෝ එකේ විස්තර ටික. එතකොට ඔයගොල්ලන්ට ඒකට පාවිච්චි කරන්න පුළුවන් location lock කියන එක කෙනාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් බලමු df.lock. ඔයගොල්ලන්ට ilock එක දාන්න පුළුවන් index location එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ බිඳුව වෙනි රෝ එක නම් බලන්නේ. එතකොට ඔයගොල්ලන්ට ilock එක use කරන්න පුළුවන්. දැන් අපි බලන්නේ location එකක්. එහෙම නැතු index එකක් නෙමෙයි. අපි ඒ index එක විදිහට දැන් තියෙන්නේ location එකක්. එතකොට ඒ locations විදිහට දැන් තියෙන්නේ මොනවද? dates. එහෙනම් මට ඕනේ මෙන්න මේ date එකට තියෙන location එක බලන්න. 2017. මේ location එක check කරන්න. දැන් බලන්න මේ location එකට අදාළව තියෙන values ටික raw values ටික ඔයගොල්ලන්ට ලැබෙනවා මේ විදිහට. මේ විදිහට අපිට ආයෙත් පරණ තිබුණු තත්ත්වෙට ඉන්ඩෙක්ස් එක මාරු කරන්න ඕනේ දැන්. මට ඩේ එක ඉන්ඩෙක්ස් එකට සෙට් වෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. මට ඒ හින්දා කලින් තිබුණු විදිහටම ආයෙත් හරි ගස්ස ගන්න ඕනේ මගේ ටේබල් එක. එහෙනම් ඒක කොහොමද මම කරන්නේ? ඒකට පාවිච්චි කරන df.reset. reset index. හරි. reset index in place මාරු කරලා සම්පූර්ණයෙන්ම මාරු කරලා දෙන්න මට true. දැන් ඔයාලට රීප්ලේස් කරාට පස්සේ ටේබල් එක චෙක් කරලා බැලුවොත්
df.head එකෙන් අපි ටේබල් එක චුට්ටක් බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා කලින් තිබුණු ඩේ එක ඉන්ඩෙක්ස් එක විදියටයි තිබ්බේ. ඒක දැන් මාරු වෙලා රීසෙට් වෙලා ආවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔය විදියට අපිට බලන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේකේ තියෙන දේවල්. දැන් අපිට ඕන නම් ස්නෝ කියන එක ස්නෝ කියලා අපිට ඕනේ දැන් ඉවෙන්ට් එක ඉන්ඩෙක්ස් එක විදියට දාගන්න කියලා හිතමුකෝ. ඉවෙන්ට් එක ඉන්ඩෙක්ස් එක විදියට මාරු කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ ආයෙත් මොකද්ද? df.setIndex setIndex කාවද දාගන්න ඕනේ ඉවෙන්ට් එක ඉවෙන්ට් එක තමයි ඉන්ඩෙක්ස් එක විදියට මාරු කරගන්නේ in place true. හරි. දැන් df එක චෙක් කරලා බලමු. දවල්ට පේන්න ඕනේ මෙතන ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා ඉන්ඩෙක්ස් එක විදියට. දැන් අපිට පුළුවන් ලොකේෂන් එකෙන් මට ඕන ස්නෝ කියන ලොකේෂන් එක. හරි. ස්නෝ කියන ලොකේෂන් එකේ තියෙන ස්නෝ කියන රෝස් මොනවද තියෙන්නේ? බලමු. df.log ස්නෝ කියලා තියෙන රෝස් මොනවද? ස්නෝ මෙතන පොඩි එරර් එකක් දෙනවා. S එක කැපිටල් වෙන්න ඕනේ. කැපිටල් S. මේ මෙතන කැපිටල් S නේ තියෙන්නේ මේ වචනේ. ඒ හින්දා. දැන් ඔයාලට පේනවා ස්නෝ කියලා තියෙන රෝස් දෙක අපිට පෙන්නනවා. හරි. ඉතින් pandas වල data frame වලට අදාළව මූලික බේසික්ස් ටික තමයි අපි අද කරේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම් වෙනවා අනිවාර්යයෙන්ම මේ pandas වල තියෙන අපි වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ ටික ඕන වෙනවා data science වල machine learning වලින් ඉස්සරහට යන්න. ඒ නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න. අදට අපි ගිහින් එන්න. සුබ දවසක්.